හරි එතකොට දැන් පොඩ්ඩක් කියවන්න එකනේ. ඒකේ P කියලා වස්තුවක් තියෙනවා ස්කන්ධය සිම්පල් M නේ. ඒක දෙකලවර එල්ලලා තියෙනවා. නෑ ඒක දෙපැත්තට වස්තුවේ දෙපැත්තට මෙහෙම තියෙනවා තතු දෙකක් තියෙනවානේ. ඔන්නෝ දෙපැත්තට මේ තියෙන දෙපැත්තෙන්. එතකොට ඒකේ මේ දෙපැත්තෙන්ම හරි මේක දෙපැත්තම මෙහෙම තතු දෙකක් තියෙනවා සහැල්ලු ප්‍රත්‍යස්ත තතු දෙකක් තියෙනවා. යට ගහලා තියෙනවා. ඒ දෙකේම දිග සිම්පල් A ස්වාභාවික දිග සිම්පල් A ප්‍රත්‍යස්ත සමාපංගේ mg නේ. ඊට පස්සේ කියනවා මේ එක ලක්ෂයක් එක අග්‍රයක් තියෙනවා A වල අනිත් අග්‍රේ B වල තියෙනවා. ගැට ගහලා තියෙනවා. හරිනේ 4i A තමයි මේ දෙක අතර පරතරය. AB පරතරය 4i A. හරි. ඊළඟට හරි දැන් අහන ඉස්සෙල්ලා මොකද්ද? මෙන්න මේ දෙකම කොහොම තියෙද්දි නේ මේ අංශුව සමතුලිත වෙන්නේ මොකද්ද? 5i A බෙදීම 2යි කියන දුරකින් නේ ඒට 15. නේ අන්නේ අවස්ථාව හොයාගන්න ඕනේ. හරි බලමු. හරි පේනවනේ දැන් මෙහෙම තියෙන්නේ. නම් මේ තමයි 80 තියෙනවා. හරි. එතකොට දැන් මෙතන මොනවද දෙන්නේ මේ බලය මොනවද දෙන්නේ මේකට? ඉස්සෙල්ලා මෙන්න මේ තන්තුවේ ආතතිය T1 කියලා ගමුනේ. මේ දැන් තන්තු දෙකක් තියෙනවා. හරි. මෙයාගේ ආතතියට කලින් මෙයාගේ බරක් තියෙනවානේ. mg ඊට පස්සේ මෙයාගේ ආතතියක් තියෙනවා. T2. ඔන්නෝම තියෙනවානේ. දැන් මෙතන මේ දෙක අතර දුර 4i A කියලා තියෙනවා. 4i A දුර. පරතරය. දැන් අපි ගමු මේ තන්තුවට අපි ගමු x කියලා. දැන් මේ වස්තුවේ දැන් මේකෙම තියෙනවානේ මෙහෙම. මේ රූපෙම තියෙනවා x. මේ දිග x කියලා අරන් තියෙනවා. මේ දිග එතකොට 4i A ඍණ x කියලා අරන් තියෙනවානේ. 4i A ඍණ x කියලා. ඒ කියන්නේ A තන්තුවේ ඇදුනට පස්සේ දිග x, B තන්තුවේ ඇදුනට පස්සේ දිග 4i A ඍණ x. හරි. දැන් අපි හිතමු මෙන්න මේ තියෙන්නේ සමතුලිතතාව කියලා. මෙන්න මේ මට්ටමනේ. එතකොට මොකද වෙන්නේ? සමතුලිතතාවයේදී මොකද වෙන්නේ? මේ බල සමතුලිත වෙනවා. ඒ කියන්නේ T1 සමාන වෙනවා මොකටද? T1 සමාන වෙනවා T2 ධන mg ට. වෙනවද? හරි. හරි. දැන් අපිට පෙන්වන්න ඕනේ මේ x පෙන්වන්න ඕනේ නේ. මේ x අගය තමයි හොයාගන්න ඕනේ. x අගය පෙන්වන්න කියලා තියෙනවා 5i A බෙදීම 2 කියලා. හරි. හරි. දැන් මෙන්න මේකට අපි දාමු T1. T1 කියන්නේ මොකද්ද? ආතතිය. අදුණු තන්තුවක ආතතිය මතකනේ. lambda x බෙදීම L. හරි. તો lambda කියන්නේ මේක mg. x කියන්නේ අදුණු දිග මේ පළවෙනි තන්තුව x. L කියන්නේ ස්වාභාවික දිග කියන්නේ simple A. සමානයි මේකෙත් mg ඇදුණු දිග කීයද? ඇදුණු දිග නෑ sorry. මෙන්න මෙතන පොඩ්ඩක් හදා ගන්න. හරිද? mg මෙතන එන x නෙමෙයි එන්න ඕනේ. හරිද? x ඍණ a නේ. මෙතන අපි දාන්න ඕනේ විතතිය දාන්න ඕනේ. දැන් x කියන්නේ සම්පූර්ණ දිගනේ. දැන් මෙතන තියෙන ඇදුණු සම්පූර්ණ දිගනේ විතතිය කියන්නේ. එතකොට x අඩු කිරීම ස්වාභාවික දිග. හරි. බෙදීම a ස්වාභාවික දිග. සමානයි මෙතන T2 කියන්නේ එතකොට mg වාරයක් මෙතන මොකද අදුණු දිග ඉන්නේ මොකද්ද? දැන් මෙතන මුළු දිග තියෙනවා අපිට 4i A ඍණ x කියලානේ. ඉතින් අඩු කරන්න ඕනේ ස්වාභාවික දිග a. එතකොට තමයි එන්නේ විතතිය. බෙදීම simple a ඒකෙත්. ධන mg. වෙනවනේ. එතකොට දැන් මෙතන mg කැපෙනවා. mg හරි. මොකද්ද අපිට එන්නේ? x ඍණ a දැන් අපි ඔක්කොම උඩ කරනවා a වලින්. හරි. එතකොට x ඍණ a සමානයි මෙතන අපිට ගන්න පුළුවන් 4i A ඍණ a කියන්නේ 3i A.
3a ඍණ x ධන a. දැන් මේ x ටික මේ පැත්තට දාගමු ඒක අනිත් පැත්තට දාගමු නේ. අපිට පේනවා 2x සමානයි 3a 4a මේකත් එක 5a නේ. 5a. එතකොට x සමානයි 5a බෙදීම 2. හරි. පේනවනේ සමතුලිත අවස්ථාවේදී මේ අගේ එනවා 5a බෙදීම 2 කියන. හරි. හරි. ඒක ලියාගන්න මුලින්ම. හරි. දැන් ඊට පස්සේ මොකද්ද කියන්නේ දෙවෙනි එකේ? දැන් මේ p කියන අංශුව මේ මෙන්න මේ ab වල මධ්‍ය ලක්ෂණය එහෙම උස්සලා තියෙනවානේ. එහෙම ඇදගෙන ගිහිල්ලා අතාරිනවා. එහෙමනේ කියන්නේ. දැන් මේක සාමාන්‍යයෙන් පේනවානේ මධ්‍ය ලක්ෂණ වගේ ඉන්න මේ පොඩ්ඩක් පහළින් වගේ ලියමුනේ. නැත්නම් ඉහළින් වගේ ලියමු. මේ හරිය මෙහෙම ලියමු. හරි. නැත්නම් අර පොඩ්ඩක් අවුල් වගේ ඉරනේ. මේ දිගේ අපි ගමු x කියලා. එතකොට මේ දිග තමයි 4a ඍණ x වෙන්නේ. හරි. දැන් ගන්න මෙන්න මේක ගන්නට මෙහෙම ඇදලා මධ්‍ය ලක්ෂ්‍යය තියෙනවා. තියලා මේක අතාරිනවා. එතකොට මොකද්ද වෙන්නේ? තේරෙනවද මොකද්ද වෙන්නේ කියලා? මෙහෙම යන්න එපා නේ. එතකොට අනිවාර්යයෙන්ම සරල අනිවාර්ය චලිතයක් එනවා. හරි. මේ දැන් මේ තියෙන අවස්ථාව හරි. ඔන්න ඔහොම ගන්නට මෙහෙම ඇදලා මධ්‍ය ලක්ෂ්‍යය තියෙනවා. දැන් මේ අපි හිතමු මෙන්න මේ ලක්ෂ්‍යය අපි ගමු මොකක්ද ලක්ෂ්‍යය? මේ ලක්ෂ්‍යය අපි හිතමු O ලක්ෂ්‍යය කියලා. මේ මුලින්ම තිබ්බ සමතුලිතතාවයේ තිබ්බේ O ලක්ෂ්‍යය කියලා. දැන් මෙතනින් මධ්‍ය ලක්ෂ්‍යය ගත්තා. ඒතර මධ්‍ය ලක්ෂ්‍යය දැන් ඒතර මේ දෙපැත්තම 2a සමානයි. හරි. 4a නෙදී. ඒතර මධ්‍ය ලක්ෂ්‍යය දැන් අතාරිනවා. අතාරින්නේ නිශ්චලව හරි. එහම කියනවනේ නිශ්චලව අතාරිනවා කියලා. ඔව්. ඊට පස්සේ කියනවා මේ ඊට පස්සේ දැන් මේකෙන් පස්සේ මේක චලිතයක් එනවනේ. ඒ චලිතයට ලියන්න කියනවා මේ සමීකරණය x double dot AP දිග simple x වෙද්දි AP දිග මෙතන p නේ. මෙන්න මේ අවස්ථාවක් ගමු. මෙන්න මේ අවස්ථාව හරි. මෙතන එතකොට දිග අපි ගමු x කියන. AP දිග simple x වෙද්දි හරි ඔන්නෝම බලන්න තියෙන්නේ. එතකොට මේ ලක්ෂ්‍යයත් අපි පොඩි නාකයක් දාගමු නැත්තම් පොඩ්ඩක් නේ. මේ ලක්ෂ්‍යයට අපි දැන් මෙතනදී මේ ප්‍රවේගයේ බිඳුවයි x dot බිඳුවයි. නිශ්චලව අතාරින්න x dot බිඳුවයි හරි. ප්‍රවේගයේ බිඳුවයි. ඊට පස්සේ මෙතන මේ ලක්ෂ්‍ය මේක අපි ගමු මධ්‍ය ලක්ෂ්‍යය මොකද්ද? c කියලා නේ. මේ මධ්‍ය ලක්ෂ්‍යය c කියලා ගමු. c ලක්ෂ්‍යය. හරි. දැන් අපිට මේ චලිතයට පෙන්වන්න ඕනේ x double dot. හරි. එහෙනම් මොකද්ද දාන්න ඕනේ සමීකරණය දන්නවනේ. x double dot ගන්න තියෙන්නේ f සමාන ma තමයි නේ. සාමාන්‍යයෙන් දාන්න එක තමයි. ඊට කලින් මේකේ මේ මාක් කරන්න බලයන් ටික. බල ටික. T1 dash කියමුනේ. මෙතන T2 dash කියමු. මෙතන දැන් mg කොහොමද තියෙනවද? ඔය තියෙන්නේ බල ටික. වස්තුවේ හරි. mg T1 dash T2 dash. හරි. එහෙනම් මේක අපි ගමු පළවෙනි අවස්ථාව කියලා. අර ඉස්සෙල්ලා මම ලිව්වා වගේ නේ. මේක දෙවෙනි අවස්ථාව. මේක තුන්වෙනි අවස්ථාව. හරි. එහෙනම් දැන් තුන්වෙනි අවස්ථාවට අපිට දාන්න පුළුවන් f සමානයි ma. දාලා බලමු. හරි. එතකොට මොකක්ද දෙන්නේ පහළට බල ටික mg ධන T2 dash සමානයි ඍණ T1 dash සමානයි m x double dot නේ. විස්ථාපන x නම් ත්වරණය x double dot. හරි. ඊළඟට mg T2 dash ඒ කියන්නේ ආතතිය ගන්න පුළුවන් කොහොමද? mg lambda x බෙදීම l නේ. mg වාරයක් විතතිය මොකක්ද දෙන්නේ මෙතන? x ඍණ a නේ විතතිය. බෙදීම ස්වාභාවික දිග a. ඍණ T1 dash. මෙතන T2 dash දාන්න තියෙනවා sorry. T2 dash කියන්නේ මේකනේ. T2 dash කියන්නේ mg වාරයක් මෙයාගේ විතතිය නේ. 4a ඍණ x තමයි දැන් දිග. ඒ අඩු කරන්න ඕනේ ස්වාභාවික දිග. ඒතකොට තමයි විතතිය එන්නේ.
හරි බෙදීම a දැන් මෙතන mg වාරයක් x ඍණ a t1 වල හරි බෙදීම සිම්පල් a සමානයි mx ඩබල් ඩොට් ඊළඟට mg m කැපෙනවා m කැපෙනවා හරි m අයින් වෙලා යනවා අපිට ඊට පස්සේ පුළුවන් a වලින් ගුණ කරන්නේ ගුණ කරනවා a වලින් ඔක්කොම ටික ඊට පස්සේ අපිට හම්බ වෙනවා මෙතන ga මෙතන ධන g වාරයක් 4යි a ඍණ ඒ කියන්නේ 3යි a ඍණ x ඍණ මෙතන g වාරයක් x ඍණ a සමානයි මෙතන ax ඩබල් ඩොට් හරි ax ඩබල් ඩොට් දැන් මොකක්ද එන්නේ ga 3යි ga ධන ga එතකොට කීයද ga 3යි ga කියන්නේ 4යි ga 4යි ධන ga කියන්නේ 5යි ga 5යි ga ඊට පස්සේ ඍණ g sorry ධන gx ඍණ gx කැපිලා යනවනේ නෑ නෑ මේක ඍණ මේකත් ඍණ නේ ඍණ 2යි gx කියලා එන්නේ හරි සමානයි ax ඩබල් ඩොට් හරි හරි ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මොකද මෙතන පොදු වෙන්නේ පොදු ගන්න කියලා තියෙන්නේ g බෙදීම දෙපැත්තම a වලින් බෙදනවා හරි දෙපැත්තම a වලින් බෙදනවා ඒතර අපිට ගන්න පුළුවන් x ඩබල් ඩොට් සමානයි 2යි g බෙදීම ax ඍණ මෙතන 5යි g නේ දැන් ඉනම් පේනවා x ඩබල් ඩොට් සමානයි g 2යි g බෙදීම a අරන් තියෙනවා වරහණින් එළියට එතකොට x ඩබල් ඩොට් දාන 2යි g මෙතන x ඍණ 5යි g බෙදීම 2 5යි g නේ sorry 5යි a බෙදීම 2 එනවනේ සමානයි බිංදුව හරිනේ ඔන්න ඔක තමයි සූත්‍රය ගන්න වෙන්නේ දැන් එතකොට අපි දන්නවා මේ දැන් මේ කෙලින්ම දීලා තියෙනවා හරිද ඔක්කොම ටික දත්ත ටික මෙන්න මෙහෙම කියන්නේ මේ දීලා තියෙනවා කැපිටල් x සමානයි සිම්පල් x ඍණ 5යි a බෙදීම 2 කියන එක නේ හරි එහෙනම් මේ සමීකරණ 1 කියලා අපි ගමු ඊළඟට එක මේ පළවෙනි සමීකරණය t විශේෂයෙන් නැත්නම් කාලය විශේෂයෙන් නවකලනය කරනවා එතකොට අපිට x ඩොට් එනවා අන්නේ ප්‍රවේගය එනවනේ capital X dot සමානයි simple x dot මේක නියතයක් නේ නියතයේ අවකලනයේ බිඳුවයි එතකොට පේනවනේ x capital x dot සමානයි simple x dot ඊට පස්සේ මේ දෙවෙනි එකත් ආයි මේ අවකලනය කරනවා කාලයේ විශේෂයෙන් x double dot සමානයි simple x double dot ඔන්න සමීකරණ දෙකක් එනවා දැන් අපි දන්න සමීකරණය මොකද්ද අපි දන්න සමීකරණය මේක simple x double dot ධන 2g බෙදීම a x ඍණ 5යි a බෙදීම 2 සමානයි බිංදුව නේ දැන් අපි දන්නවා simple x double dot සමාන නම් capital x double dot නේ එහෙනම් ඒක ලියනවා මෙතනින් g බෙදීම 2යි g බෙදීම කියලා ගන්න කියන ඔමේගා වර්ගය කියලා ඒක එහෙම ලියමු ඒක තියෙනවා ඔමේගා වර්ගය කියලා නේ x ඍණ 5යි බෙදීම 2 කියන්නේ මොකද්ද මේ capital x මෙන්න මේ කොටස කෙලින්ම දාලා capital x කියලා නේ සමානයි බිංදුව හරි ඔය තියෙන්නේ පේනවනේ හරි එතන මේ තියෙන්නේ සමීකරණ ඊළඟට කියනවා අර මේ ප්‍රවේගයේ සමීකරණය මතකනේ capital x dot වර්ගය සමානයි ඔමේගා වර්ගය c වර්ගයෙන් x වර්ගය කියලා මෙන්න මේ සමීකරණය භාවිතයෙන් c කියන්නේ විස්තරය ගන්න කියනවා මේ චලිතයේ විස්තරය හරි දැන් අපි දන්නවා simple x dot සමානයි capital x dot කියලා හරි දැන් මෙන්න මේ ලක්ෂය අපි දන්නවා simple x dot බිඳුවයි කියලා මේ c ලක්ෂය හරි අපි ලියන්න පුළුවන් c ලක්ෂයේදී අපි දන්නවා simple x dot බිඳුවයි කියලා එහෙනම් capital x dot එකත් බිඳුවයි නේ මේ සමානයි හරි එතකොට c ලක්ෂයේදී simple x කීයද c ලක්ෂයේදී simple x වලට ගන්න වෙන්නේ දැන් මේ මධ්‍ය ලක්ෂයනේ මධ්‍ය ලක්ෂය එතකොට x වලගේ 2යි වෙනවනේ c ලක්ෂයේදී x වගේ 2යි එහෙනම් capital X වලගේ මොකක්ද දෙන්නේ එහෙනම් capital X වලගේ මෙන්න මේ සූත්‍රයෙන් ගන්න පුළුවන් simple x කියන්නේ 2i a වෙන 5i a බෙදීම 2
මොකක්ද එන්නේ? ඍණ a බෙදීම දෙකනේ. ඍණ a බෙදීම දෙක. කැපිටල් x වලගේ. දැන් මේක මෙතන දාන්න. මෙන්න මේ ටික මේ කැපිටල් x අගයයි ඔමේගා වර්ගයයි x dot a ඔක්කොම දාන්න තියෙන මේක සූත්‍රෙට. හරි. එහෙනම් අපි දාමු මේකට නේ. කැපිටල් x dot කියන්නේ බිඳුවනේ දැන්. බිඳුවේ වර්ගය බිඳුවයි ඔමේගා වර්ගය c වර්ගය ඍණ x වර්ගය. x වර්ගය කියන්නේ ඍණ a බෙදීම දෙක. හරි. ඍණ a බෙදීම දෙකේ වර්ගය. කොහොමද නේ? දැන් මොකද අපිට දැන් උත්තරය අපිට එනවා මෙතනින් c වර්ගය සමානයි a වර්ගය බෙදීම දෙක කියලා නේ. හරි. එතකොට මේ ගැලින් උත්තරය ගන්න පුළුවන් c සමානයි a බෙදීම දෙක කියලා. වෙනවනේ. එතකොට c වර්ගය සමානයි a බෙදීම දෙකේ වර්ගය. කියන්නේ c කියන්නේ මේ ධන ඍණ උත්තරය ඕනේ නැහැ. ධන උත්තරය අපි ගමුනේ. a බෙදීම දෙක. මේක තමයි විස්තරය කියලා ගන්න මේ. a බෙදීම දෙකයි. හරි. හරි ඊළඟට තියෙන්නේ මේ ටික හරි. අපි දන්නවා මේ c සමානයි a බෙදීම දෙක. ඒ කියන්නේ දැන් එතකොට c කියන්නේ මෙතන මේ ලක්ෂයනේ මේ හැටි මේ c ලක්ෂය අපි ගත්ත කැපිටල් c කියලා. සිම්පල් c කියලා ගන්න ඕනේ. මේ විස්තරය හරි. කැපිටල් c මේක සිම්පල් c. හරි. එතකොට විස්තරය හරි. ඊළඟට තියෙනවා ඊළඟට අහලා තියෙන මෙහෙම එකක්. මේ p කියන වස්තුවනේ. ඒක පහළම ලක්ෂයේ ළඟා වීමේදී. පහළම ලක්ෂය කියන්නේ විස්තරයට ගියාමනේ. විස්තරයට ගිහිල්ලා ආයි අනිත් පැත්ත හැරලා යනවනේ. පහළම ලක්ෂය කියන්නේ විස්තරය කියලා දැනගන්න. හරි. ඒ විස්තරයට ළඟා වීමේදී මේ මොකද කියන්නේ? pb කියන මේ තන්තුව කපනවා. මේ යටින් කපලා දාන්න. හරි. එමු කියනවානේ. එතන මොකද්ද වෙන්නේ? ඊට පස්සේ කියනවා මේ දැන් කැපුවට පස්සේ මේ වස්තුව නගින උපරිම උසනේ. එහෙම කියනවා. උපරිම මේ පිහිටීම x සමානයි a කියලා. x සමානයි a කියන්නේ මෙන්න මෙයා ස්වාභාවික දිගට යනකම් උඩට යනවා කියලා නේ. මේක දැන් කපලානේ තියෙන්නේ. ඊට පස්සේ මේක මෙහෙම මෙතනදී උඩට මොසර යනවා කියලා. හරිනේ. හරි. දැන් බලමු දැන් මේක ඉස්සෙල්ලා අපි දන්නවා මේකේ විස්තරය a බෙදීම දෙක කියලා නේ. විස්තරය a බෙදීම දෙකයි නේ. ඊට පස්සේ මේකේ දෝලන කේන්ද්‍රය මොකද්ද? දෝලන කේන්ද්‍රය වෙන්නේ x double dot බිඳුව විතර තමයි දෝලන කේන්ද්‍රය එන්නේ. හරිදනේ? කියන්නේ දෝලන කේන්ද්‍රයේදී ත්වරණය බිඳුවයි. එතකොට අපිට දෝලන කේන්ද්‍රය ගන්න වෙන්නේ මොකද්ද? capital X double dot සමානයි බිඳුව විතර. මොකද්ද වෙන්නේ? දැන් අපි දන්නවා අපි සූත්‍රයක් ලියුවානේ capital X double dot ධන ඔමේගා වර්ගය capital X සමානයි බිඳුව කියලා. එහෙනම් මේ capital X double dot බිඳුව වෙච්ච ගමන් මෙයා නියතයක් නේ. මෙයා කොහොමද අනිවාර්යෙන් බිඳුව වෙන්නේ? simple x උත් බිඳුව වෙන්නේ. sorry capital X බිඳුව වෙනවා. මොකද capital X බිඳුව වෙදි තමයි මේ දෝලන කේන්ද්‍රය හම්බ වෙන්නේ. අපි දන්නවා capital X කියන්නේ මොකද? simple x ඍණ 5යි a බෙදීම 2 තමයි capital X කිව්වේනේ. එහෙනම් simple x 5යි a බෙදීම 2 වෙදි තමයි මේ විස්තරය වෙන්නේ. sorry දෝලන කේන්ද්‍රය හම්බ වෙන්නේ මේ කියන චලිතේ. ඒ කියන්නේ දැන් අපි පටන් ගත්තේ මෙතනින්නේ. ඔය පටන් ගත්තේ මෙතනින් ගානට මැද ලක්ෂය. ඒ කියන්නේ simple x වලින් ගත්තොත්
2a වලදී තමයි පටන් ගත්තේ. නේ? ඊට පස්සේ මේකේ විස්තරය දෝලන කේන්ද්‍රයට යනවා 5a බෙදීම 2 වෙද්දී. මෙන්න මෙතන මේ පොඩ්ඩක් පහළට යනවානේ. ඉතින් පොඩ්ඩක් පහළට යනවා. මෙන්න මෙහෙම ගමුනේ. මේ තියෙන්නේ අපි හිතමු මේ තියෙන්නේ දෝලන කේන්ද්‍රය කියලා. හරි. සිම්පල් එක සමානයි 5a. මේ 5a දුරක තමයි දෝලන කේන්ද්‍රයේ තියෙන්නේ. 5a බෙදීම 2. හරි. එතකොට මේක වෙන්න ඕනේ 3a බෙදීම 2 නේ. මේක අපි ගමු d කියලා. දෝලන කේන්ද්‍රය d කියලා. d කියන්නේ දෝලන කේන්ද්‍රය. පේනවනේ? මේ මත ඇරේ ගමන් මෙහා දෝලණය වෙන්නේ මෙන්න මේ d කේන්ද්‍රය වටේ තමයි දෝලණය වෙන්නේ. ඊට පස්සේ අපි හොයාගත්තා මේ මොකද්ද විස්තරය a බෙදීම 2යි කියලා. එහෙනම් මෙහා මෙන්න මේ ලක්ෂය ඉඳන් a බෙදීම 2ක් පහළට යනවා ආයෙ උඩට යනවා. 2ක් පහළට 2ක් උඩට යනවා. ඔන්නෝම තමයි චලිත වෙන්නේ. මේ දෝලන කේන්ද්‍රය වටා උඩට යනවා පහළට යනවා. එහෙනම් මෙයාගේ පහළම ලක්ෂය වෙන්නේ මොකද්ද? මෙයාගේ පහළම ලක්ෂය වෙන්නේ විස්තරය වෙන්නේ තව a බෙදීම 2ක් පහළට ගියාට පස්සේ. මෙන්න මේ දෝලන කේන්ද්‍රය ඉඳන් තව a බෙදීම 2ක් පහළට යනවා. එතනින් පස්සේ තමයි අපිට විස්තරය හම්බෙන්නේ. ඒ කියන්නේ අවම ලක්ෂය. අවම ලක්ෂය හරි. ආයෙ උඩට යනවා ආයෙ පහළට ඔන්නෝම යනවා. එහෙනම් දැන් අපි ගමු වෙන්නේ මේ අවස්ථාව. මේ තින්නේ අවම ලක්ෂයට ගියාට පස්සේ. මෙන්න අවම ලක්ෂය කියන්නේ විස්තරයේදී මේ දිග a වෙනවා. මේ දිග 3a වෙනවනේ නේ. එහෙම නෙවෙයි විස්තරයේ පහළම ලක්ෂය අපි හිතමු e කියලා. ඒ ලක්ෂය e. හරි. දැන් තමයි මේ කපන්නේ. දැන් මේ කපනවා. එවනේ කියන්නේ. ඊට පස්සේ මෙතනින් ගැලවිලා මෙහෙම සාමාන්‍යයෙන් ඔන්න උඩට යනවා. ඊට පස්සේ අපිට කියනවා මේක යන උපරිම උස පෙන්වන්න ඕන. ළඟාවන උපරිම උස සිම්පල් a කියලා. සිම්පල් x සමානයි සිම්පල් a කියලා. මෙතනින් තව 2a උඩට යනවා කියලා නේ පෙන්වන්න ඕන. ඒකනේ කියන්නේ. හරි. දැන් එන මොකද්ද අපි කරන්න ඕනේ? දැන් මෙතන ප්‍රශ්නේ අහලා තියෙන්නේ මේක අඳින එක නෙමෙයි ප්‍රශ්නේ. කමන්න මේක ඇඳවම ලේසි පේනවා මොකද්ද වෙන්නේ කියලා. හරි. මෙතනින් අතාරිනවා. මේ සාධාරණ අවස්ථාව නෙමෙයි තියෙන්නේ. මේ අතරමඟ අවස්ථාවක් මේ තියෙන්නේ. මෙතන දෝලන කේන්ද්‍රය. මෙතන විස්තරය. හරි මේ ඇඳවම තේරෙනවා මොකද්ද මේකේ මේ කියන්නේ. හරි ඊට පස්සේ මෙන් අහලා තියෙන එක නේ අහලා තියෙන්නේ උපරිම උසට යන මෙයා යන උපරිම උස අහලා තියෙනවානේ ඒක හොයන්න ඕනේ. දැන් කැපුවට පස්සේ අපි හිතුව මෙන්න මෙහෙම මේ අවස්ථාවක් ගමු. කැපුවට පස්සේ මෙයාගේ චලිතයේ ගමු සාධාරණ අවස්ථාව. හරි. මෙන්න මේ හරිය වගේ ගමුනේ. මේ හරිය වගේ ගමු. මේක එතකොට 3 මේ 4 වෙනි අවස්ථාව මේක 5 මේක 6 කියලා ගමු. මෙතනදී අපිට දැන් තියෙන mg තියෙනවා අපි ගමු t කියලා නේ. ඒක ආදියන් තියෙන. සිම්පල් d තියෙනවා. ඊට පස්සේ නේ එච්චරයි. හරි. දැන් මොකද්ද අපි කරන්න ඕනේ? දැන් මේක අපි මෙයා යන උඩරිම උස. මෙන්න අපි හිතමු මෙයා යන උඩරිම උස h කියලා මේ සාධාරණ අවස්ථාවේ මෙයාගේ පිහිටීම තියෙන්නේ h උසකින් කියලා මෙදී. අපි දාගමු h උසකින්. දාලා මේ සිම්පල් x සමානයි a කියලා පෙන්වන්නයි ඕනනේ. h සමාන a ආවට පස්සේ උත්තරේ හම්බ වෙනවා. හරි. මොකද අපිට දාන්න පුළුවන්. මෙතන දැන් දාන්න ප්‍රමේයක් හොයාගන්න ඕනේ. නිකම් එකපාරටම දාන්න බෑනේ. මේ කියන්නේ දැන් මෙතනදී වෙන්නේ. දැන් මේක ශක්ති හානියක් එහෙම වෙනවද මෙතනදී? අන්න ඒක පොඩ්ඩක් බලන්න ඕනේ. ශක්ති හානියක් වෙනවා නම් දැන් මෙහෙම ශක්ති හානියක් වෙනවා නේ මෙතන. මේ පොඩ්ඩින් බලන්න දැන් මෙතන
හරි. ඒතකොට මොකද්ද අපි කරන්නේ? මේ නව චලිතය කියලා දාමුනේ. නව චලිතයේ අපි දන්නවා simple x කියලා ගමු. simple x සමානයි දැන් මෙන්න මේ ලක්ෂයේදී මේ අතාරින්න මේ නැත්නම් අතාරිනවා කියන්නේ මේ කපලා දාන්නේ මෙතනින්. ඒතර මේ ලක්ෂයේදී මෙයාගේ විස්සා මේ ප්‍රවේගය බිඳුවයි. يعني x සමානයි 3යි a වෙද්දී අපි x නෑ අපි y ගමුනේ. මේකත් x අතරින් පැටලෙනවානේ. මෙතන අපි y ගමු. මේ අලුත් චලිතයන්නේ. එන්න y කියලා දාගමු. ඒතර අලුත් චලිතයේ y සමානයි 3i වෙද්දී y ඩොට් බිඳුවයි. හරිනේ. y 3i වෙද්දී මෙන්න මේ ලක්ෂයේ එයා ඉන්නවා. කපද්දී මෙයාගේ ප්‍රවේගය බිඳුවයි. හරි. ඊළඟට x ඩොට් හරි y සමානයි 3i හරිනේ. දැන් අපි මෙන්න මේකට දාමු f සමාන m දාලා බලමුනේ. අර වගේම දාලා බලමු. 15ට. මේ වස්තුවට. ඒත් අපිට ලියන්න පුළුවන් mg නේ තියෙන්නේ mg ඍණ t සමානයි my double dot කියලා දාමුනේ. ඔක්කොම y නේ ගත්තේ දැන්. my double dot. එතකොට අපිට ලියන්න පුළුවන් mg ඍණ t කියලා ගන්න මොකද්ද? lambda mg විතතිය ගන්න වෙන්නේ y ඍණ a ස්වාභාවික දිග a my double dot. m කැපෙනවා ಗುಣ කරනවා a වලින් නේ. එතකොට ga ඍණ gy ධන ga y double dot. හරි. එතකොට මේ 2යි g එනවනේ. 2යි ga ඍණ gy සමානයි y double dot. හරිනේ. අපිට ඕන නම් ගන්න පුළුවන් මෙතන g වෙදීම a ගන්න පුළුවන් නේ. මෙතන g a y dot හරි. එතන a y double dot. එතන a y double dot. දැන් අපිට බෙදන්න පුළුවන් y වලින් ඊට පස්සේ ලියන්න පුළුවන් y double dot කියලා සූත්‍රයක්. හරි. අලුත් චලිතයට ලියන්න පුළුවන්. y dot සූත්‍රය. මොකද්ද? y dot දාන g බෙදීම a g බෙදීම a නේ. 2යි g එන්නේ. y ඔව් 2යි නේ. හරි. සමානයි බිඳුව වෙනවනේ. වෙනවනේ. දැන් අපිට තේරෙනවා මේකනේ. දැන් අපි දන්නවා y double dot බිඳුවේදී තමයි දෝලන කේන්ද්‍රය එන්නේ මේ අලුත් චලිතේ. y double dot පිට simple y ඍණ 2i a බිඳුව වෙනවා. මේකත් බිඳුව වෙන්න එපා. කියන්නේ y සමානයි 2i a තමයි අලුත් මේ චලිතයේ දෝලන කේන්ද්‍රය වෙන්නේ. y සමානයි 2i a. ඒ කියන්නේ මෙන්න මේ මධ්‍ය ලක්ෂ්‍යනේ. දැන් මේ අලුත් චලිතයේ දෝලන කේන්ද්‍රය වෙන්නේ මධ්‍ය ලක්ෂ්‍ය. ගානට මේ මධ්‍ය ලක්ෂ්‍ය තමයි අලුත් චලිතයේ කේන්ද්‍රය වෙන්නේ. හරි. ඊට පස්සේ විස්තරය හොයාගන්නත් බෑනේ. විස්තරය හොයාගන්න කොහොමද? බලමු මේක හොයන්නේ කොහොමද කියලා. හරි ඊළඟට මේ y සමාන 2යි තියෙනවා. දැන් මේ ටික හරිනේ. දැන් අපි දන්නවා මේ y මෙතන 3i ගාවට ආවට පස්සේ තමයි නේද? y dot බිඳුව උනේ. මතකනේ? දැන් මෙතනදී y dot බිඳුවයි. කියන්නේ y සමානයි 3i a විට මොකද්ද? y dot බිඳුව වුණා. එහෙනම් අපි දන්නවා මෙයාගේ විස්තරයනේ. විස්තරය අපි ගමු මොකද්ද? මෙයාගේ විස්තරය ගන්නේ d කියලා. d විස්තරය නම් අපි දන්නවා a කියලා.
නේ මෙතන ගානට මේ x y යගේ 3යි a වෙද්දි මේ y dot බිඳුවයි මෙතනදී. අයියර මේ කලින් ආපු මේ චලිතයේ විස්තරයේ ගාව තමයි බිඳුව වෙන්නේ. එතනින් ගානට කැපුවට පස්සේ මෙතන මේ තියෙන්නේ අලුත් මේ චලිතය. ඒකෙන් තමයි y dot y සමානයි 3i වෙද්දි y dot බිඳුවයි. ප්‍රවේගයේ බිඳුව වෙන්නේ විස්තරයේ. ත්වරණයේ බිඳුව වෙන්නේ දෝලන කේන්ද්‍රයේ. පේනවනේ දැන් එහෙනම් මොකද්ද වෙන්නේ? එහෙනම් මෙයා දෝලන කේන්ද්‍රය වෙන්නේ ගානට 2i මධ්‍ය ලක්ෂයනේ. මෙයාගේ විස්තරය වෙන්නේ a. එහෙනම් මෙයා යන උපරිම උස මොකද්ද? උපරිම උස මෙයාගේ විස්තරය. නේ? එම නිසා ලියන්න පුළුවන් මොකද්ද? p ගමන් කරන උපරිම ලක්ෂය ගමු නැත්නම් උපරිම ලක්ෂය කියලා. නැත්නම් උස ගමුනේ. මෙයාගේ දැන් දෝලන කේන්ද්‍රය ගානට මැද තියෙනවා නම් හරිනේ. මැද කියන්නේ ගානට 2i a වලනේ තියෙන දෝලන කේන්ද්‍රය. විස්තරය a. ඒ කියන්නේ මෙයා යන උපරිම උස a. එහෙනම් ගානට මේ ලක්ෂයට යනවා. ආයි පහළට ඇවිල්ලා ආයි තව a දුරක් පහළට යනවා. ආයි මෙතෙන්ට ඇවිල්ලා a දුරක් ඇවිල්ලා ආයි a දුරක් යනවා. ඔන්න ඔහොම මෙන්න මේව a දුරක් විස්තරය දියාගෙන තමයි මේක චලිත වෙන්නේ. නේ? එහෙනම් උපරිම උස වෙන්න ඕනේ සිම්පල් මේ y සමානයි a. මෙන්න මේකේ උත්තරය ගන්න පුළුවන්. හරි? y සමාන a කියන්නේ x සමාන a කියලා ගන්නත් පුළුවන් නේ. x සමාන a එකම දෙන්නේ. මෙතනත් x වලින් ගන්න. x සමාන a තමයි උපරිම උස. හරි. ඊතර මේ ටික ලිව්වා. ඊළඟට දැන් කාලය අහලා තියෙනවා. දැන් පේනවා සම්පූර්ණ කාලය අහලා තියෙනවා නේ. p කියන අංශුව මූලික ලක්ෂය කියන්නේ මූලික ලක්ෂය කියන්නේ මොකද? මෙන්න මේ මෙතන ලක්ෂයනේ සමුතුලිත ලක්ෂය දිනවනේ. ඔව් ඒ ලක්ෂයේ ඉඳන් x සමානයි x සමානයි 2i ඉඳන් හරි x සමානයි 2i කියන්නේ මෙන්න මෙතන මේ මධ්‍ය ලක්ෂයෙන් අතාරින්නේ මේ අතෑරි තැන ඉඳන් x සමානයි 2i තැන ඉඳන් ඊට පස්සේ a දුරක් පහළට ඇවිල්ලා හරි මෙන්න මේ තියෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට එනකොට a දුරක් පහළට ඇවිල්ලා ඊට පස්සේ ආයි ඒ බැදිම දෙකයි දුරක් උඩට ගිහිල්ලා නේ මොනේ කියන්නේ මේක ඔව් ඊට පස්සේ ඒ බැදිම දෙක දුරක් නේ හරි දැන් මේක මේ අතරින් x සමාන 2i ඒව අතාරින්නේ නේ. يعني මේ c ලක්ෂයේදී මේක අතාරින්නේ. ඒක c ලක්ෂය නම් මෙතන මෙන්න ඉස්සෙල්ලා මෙන්න මේ d ලක්ෂය වෙනවනේ. d අපි ගත්තේ දෝලන කේන්ද්‍රය කියන. ඒතර d ලක්ෂයේ ඉඳන් c ඉඳන් d වලට එන්න ඒ බෙදීම දෙකක් එන්න ඕනනේ. යන්න ඕනේ දුර ඒ බෙදීම දෙක පහළට. ඊපස්සේ ආයි යනවා ඒ බෙදීම දෙකක් නේ. මේ තියෙන a ලක්ෂයෙන් e කියන ලක්ෂයෙන්. මෙතනින් අපි මුදා හරිනවා. මේ තියෙන මොකද්ද දෝලන කේන්ද්‍රය කියන්නේ පහළට ගියානේ ඒ බෙදීම දෙකක් කියන්නේ. ඒ බෙදීම දෙකයි. ආයෙ මෙතන ඉඳන් මෙතනට ගියා ඒ බෙදීම දෙකයි. මෙතන විස්තරයට ආවා. එතනින් පස්සේ මේක කපනවනේ. ඊට පස්සේ ඒක ආයෙ උඩට යනවලු. මේකේ අහලා තින්නේ උඩට සම්පූර්ණයෙන්ම අහලා නැහැ. මේකේ අහලා තින්නේ පහළට ඒ දුරක් යනවා. ඒ කියන්නේ c ලක්ෂය ඉඳන් පහළට ඒ දුරක් යනවා කියන්නේ e ලක්ෂයට එන දුරයි. ce දුරයි. ඊට පස්සේ ආයෙ උඩට සම්පූර්ණයෙන් ඒම යන්න ඕනේ නැහැ. ඒ බෙදීම දෙකක්. ඒ කියන්නේ මෙන්න මේ e ලක්ෂය නම් ආයි d ලක්ෂය කරා එන්න කාලේ නේ. ඒ කියන්නේ මේක ඇත්තම ආදී මෙන්න මේක. ce ට ගිහිල්ලා ඊට පස්සේ e ඉඳන් ආයි d වලට එන කාලේ. මෙන්න මේ කාලේ හල් තියෙනනේ. එන පහළට ඒ දුරක් යනවලු මුලින්. හරිනේ. ඒතර e ලක්ෂයට එනවා. ඊපස්සේ ඉහළට යනවා සිම්පල් ලෙවල් දෙකයිනේ. ඉහළට යන්නේ ඒ බෙදීම දෙකයි.
කියන්නේ E වල ඉඳන් යන්නේ D වලට. මෙන්න මේ චලිතයට යන කාලය යන. හරි. දැන් මතකනේ අර වගේ අර මේකට සංඝටිත වෘත්ත චලිතය මතකනේ. වෘත්තේ ගහලා අර විදියට එනේ. එහෙම කරා නම් හරි. එහෙනම් බලමුනේ. මේ ටික ඉවරයි. දැන් මේක බලා ගන්න අනිවාර්යෙන් මේ පළවෙනි එකේ පළවෙනි චලිතයේ දෝලන කේන්ද්‍රය C දෝලන කේන්ද්‍රය D ඊට පස්සේ විස්තාරය A බෙදීම 2යි. හරි. දෙවන චලිතයේ දෝලන කේන්ද්‍රය මේ මධ්‍ය ලක්ෂයනේ. දෝලන කේන්ද්‍රය C විස්තාරය කැපිටල් E. හරි. අන්නේදී අනිවාර්යෙන් බලා ගන්න. දෙකක් තියෙන චලිත. ඊට පස්සේ මෙහෙම කරමුකෝනේ. දැන් මුලින්ම බලමු C වල ඉඳන් E වලට යන කාලයනේ. C සිට E දක්වා කාලය. මෙන්න මෙහෙම තියෙනවා අපි යන්නොත් නේ. මෙයාගේ කෝණික ප්‍රවේගය ඔමේගා. නේ. දැන් මේ C කියන්නේ මොකද්ද? C කියන්නේ ගානටම විස්තාරය නේද? මේ පළවෙනි චලිතයේ විස්තාරයක් මේ තියෙන්නේ. විස්තාරය ඉහළම ලක්ෂයනේ. D කියන්නේ දෝලන කේන්ද්‍රය, E කියන්නේ විස්තාරයේ අනිත් ලක්ෂය පහළ ලක්ෂය. එහෙනම් මෙයා සම්පූර්ණ මෙන්න මේ එක ලක්ෂයෙන් පටන් ගන්න විස්තාරය. මෙහෙම ගිහිල්ලා අන්තිමට මෙතනට එනවා දෝලන කේන්ද්‍රයට ඇවිල්ලා. ආයිත් පහළට ගිහිල්ලා මෙතනින් ආයිත් යනවා විස්තාරය ගාවට. නේ මෙතනින් පටන් ගත්තා එනවා දෝලන කේන්ද්‍රය ගාවට. දැන් මෙහෙන් පටන් ගත්තා මේ P තියෙන්නේ හරි. එනවා දෝලන කේන්ද්‍රය ගාවට. ඒ කියන්නේ මේක අපි ගත්තොත් C ලක්ෂය කියලා. මේක D ලක්ෂය. මේක E ලක්ෂයනේ. C D E. එතකොට මෙයාගේ හරි මෙයාගේ සම්පූර්ණ කාලය අහලා තින්නේ. ඔව් මුළු කාලය අහලා තින්නේ. අපිට ලියන්න පුළුවන් කාලය කියන්නේ මොකද්ද? සිම්පල් T අපි හිතමු T1 කියලා. කාලය සමානයි කෝණික විස්ථාපනය. පයි බෙදීම පයි නේ. පයි. පයි කියලා ගන්න වෙන්නේ. හරි පයි ඊළඟට බෙදීම 180 නේ. විස්ථාපනේ බෙදීම කෝණික ප්‍රවේගය. G බෙදීම එන්නේ පළවෙනි එකේ ආවේ 2යි ඉස්සෙල්ලා ආවේ 2යි G බෙදීමේනේ. පළවෙනි මේක ඔමේගා 1 කියලා ගමු. ඔමේගා 1 පළවෙනි චලිතයේ ඔමේගා 1 වෙනස් එකක් ඉන්නේ. හරි. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් වර්ගමූල පයි වාරයක් වර්ගමූල A බෙදීම 3යි 2යි G. මෙදින පළවෙනි කාලය. ඊට පස්සේ දෙවෙනි චලිතයනේ. මෙතනින් පස්සේ E වල ඉඳන් D වලට යන්නේ. දැන් ඒ චලිතයේදී මේ විස්තාරය වෙනස් වෙනවා. මේ දෙවෙනි එකේදී විස්තාරය වෙනස් වෙනවා. මෙයා පටන් ගන්න E කියලා E කියන්නේ A බෙදීම දෙකක් කියලානේ ගන්න. නේ E ඉඳන් D වලට sorry. මෙයාගේ දැන් දෝලන කේන්ද්‍රය වෙන්නේ D නෙමෙයිනේ. දෝලන කේන්ද්‍රය වෙන්නේ C නේ. වෙන C දෝලන කේන්ද්‍රය. මෙයා පටන් ගන්නෙත් විස්තාරයෙන් තමයිනේ. E වලින් පටන් ගන්න. හරි. පටන් ගන්න විස්තාරයෙන් දෝලන කේන්ද්‍රයෙන් මෙතන උඩ තියෙන්නේ. මේක නෙමෙයි හරි. මේ ඉස්සෙල් එකේ දෝලන කේන්ද්‍රය. මෙයා දෝලන කේන්ද්‍රය තියෙන්නේ මෙතන ගානට මධ්‍ය ලක්ෂ්‍ය. එහෙනම් මෙයා පටන් ගන්නෙ A වලින්නේ. ඒ කියන්නේ ගානට විස්තාරයෙන් පටන් ගන්න. පහළම විස්තාරයෙන් පටන් ගන්න. හරි. අරන් දැන් මේක යහන්නේ උඩට යනකොට සම්පූර්ණයෙන් උඩට යන්න A වලට උඩට යන්න ඕනේ නැහැ. ප්‍රශ්නේ අහලා තියෙන්නේ A බෙදීම දෙකක් ගියාට පස්සේ A බෙදීම දෙකක් යන කාලය අහලා තියෙන්නේ. ඒක සම්පූර්ණ මෙන්න මේ ලක්ෂයට යන්න ඕන කියලා නැහැ. හරි. A ලක්ෂයට යන වෙලාව නෙමෙයි අහලා තියෙන්නේ. ඉහළට A බෙදීම දෙකක් විතරයි යන්නේ. එහෙනම් මෙයා යන්න ඕනේ මේ සම්පූර්ණයෙන් C වලට යන්නේ නැහැ නේ මෙයා. E ඉඳන් C වලට යන්න A දුරක් යන්න ඕනේ. E මෙතන C මෙතන. එහෙනම් මෙයා යන්නේ භාගයක් දුරනේ. මෙන්න මේ හරිය D ලක්ෂයට යන්නේ කියන්නේ. D ලක්ෂයට මෙයා යන්න ඕනේ. E වලින් පටන් ගත්තා D වලට ගියා. අන්න ඒ දුර තමයි අපි හොයාගන්න ඕනේ. හරි. ඒ කියන්නේ මොකද්ද අපිට ගන්න ඕනේ? දැන් මෙතන මේ තියෙන මෙයාට අනුරූප ලක්ෂය D ට හරි. මේක C ට නේද?
ඔව් හරි. ඊට පස්සේ මෙයාගේ විස්තරය හරි. මෙයාගේ විස්තරය දාමු. මෙයාගේ විස්තරය බෙදීම දෙකයි. පළවෙනි. මෙයා යන්නේ වුණාට ඒ බෙදීම දෙකක් දුර. මේ දුර ඒ බෙදීම දෙකයි. ඒ බෙදීම කියන්නේ භාගයක් කියන්නේ. එහෙනම් මෙතන මේ කෝණෙත් අහු වෙනවනේ කෙලින්ම ඇල්ෆා කියන කෝණය. cos ඇල්ෆා ගත්තොත් නේ cos ඇල්ෆා සමානයි a බෙදීම 2 බෙදීම a භාගය. එහෙනම් cos ඇල්ෆා භාගය කියන්නේ ඇල්ෆා එනවා මොකක්ද? 60යි. එහෙනම් මේ කෝණය 60යි ගන්නවනේ. එහෙනම් කෝණික විස්ථාපනයේ d3 දක්වා එනකොට මේක අපි ගත්තොත් d' කියලා. මේකනේ විස්ථාපනය. මෙයාගේ එතකොට කෝණික ප්‍රවේගය ඔමේගා 2. ඔමේගා 2 හරි වෙනස් වෙනවා කෝණික ප්‍රවේගය. හරි ඔමේගා 2. එහෙනම් අපිට ගන්න පුළුවන් t2 සමානයි කෝණික විස්ථාපනයේ ඇල්ෆා කියන්නේ π බෙදීම 3යි. ඒක කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය අපිට ගන්න පුළුවන් දෙවැනි එකේ අපි ගත්තේ මොකද්ද? දෙවැනි එකේ ආවේ වර්ගමූල g බෙදීමේ නේද ආවේ ඔමේගා වල. ඒක නේද ආවේ y dot වලට. මෙන්න මේ මෙතනනේ ඔමේගා වර්ගයට ආවේ වර්ගමූල g බෙදීමේ නේද? 2යි g නෙමෙයිනේ. මොකක්ද ලියලා තියෙන්නේ? g නේ. නැද්ද? පොඩ බලන්න මොකක්ද තියෙන්නේ? නේද? එහෙනම් ඒක තමයි ඉන්නේ නේ වර්ගමූල g බෙදීමේ තමයි එන්න ඕනේ. ඔමේගා 2. දැන් මෙතන අපිට ගන්න පුළුවන් π බෙදීම 3යි වර්ගමූල a බෙදීම g. මේ දෙවෙනි කාලේ. දැන් අපිට ගන්න පුළුවන් මුළු කාලේ නේ. ඒ කියන්නේ t capital T මුළු කාලේ අපිට ගන්න පුළුවන් t1 දර t2 කියන. તો t1 මෙතන අපිට ගන්න පුළුවන් π බෙදීම මූල 2 කියලා ගන්නත් පුළුවන් නේ. එහෙම ලියමුකෝ. අයිතල් මේක ලියා ගන්න. මේක හරි ඊට පස්සේ මේක ගන්න. මුළු කාලේ capital T සමානයි. එතකොට t1 කියන්නේ π a බෙදීම 2යි g. අතන π බෙදීම 3යි a බෙදීම g. හරි දැන් මෙතන මොකද්ද පොදු වෙන්නේ? π පොදුයි වර්ගමූල a බෙදීම g පොදුයි නේ. ඒක වරහණේ ගන්න පුළුවන් මෙතන එකයට මූල දෙකනේ. එකයට මූල දෙක ගන්න පුළුවන්. එතන යට තියෙනවනේ. මෙතන ගන්න පුළුවන් එකයට 3. නේ. එකයට 3. එතන මොකක්ද දෙන්නේ? පිට පුළුවන් මේකේ මොකද්ද කරන්න ඕනේ? පොදු හරය ගත්තොත් 2යි මූල 3යි. එතන මූල 3 sorry 3 දාන මූල 2. හරි? 3 දාන මූල 2 අපි අනුල එළියට නේ. මූල 3යි මූල 2යි. 3 ගන්නවා එළියට මූල 2 එළියට ගන්නවා නේ. එතන මොකක්ද එන්නේ? π බෙදීම 3 එළියට එනවා. වර්ගමූල a බෙදීම මේ වර්ගමූල මෙතනට එනවා නේ. 2යි g. 3 දාන වර්ගමූල 2. හරිනේ. ඔකනේ උත්තරේ. මෙන්න කොට හදා ගන්න ඕනේ. හරි මේ තියෙනවනේ. මේක සාමාන්‍යයෙන් පොඩි ගන්න මේ කාරණේ ටික දාන එක. හරි. මේ දිනේ මුළු කාලේ. හරි 20 13 ගාන. බලමු මොකක්ද තියෙන්නේ කියලා නේ.
හරි. දැන් මොකද මෙතන සමතුලිත හින්දා ඉස්සෙල්ලාම ලියන්න මේකේ බල ටික ලියන්න වෙනවනේ. දැන් mg තිබ්බට mg වැඩක් නැහැ. මොකද mg මේකට අදාළ වෙන්නේ නැහැ. කමන්න දැම්මත් සාමාන්‍යයෙන් අවුලක් නැහැ. මෙහෙම r අභිලම්බ ප්‍රතික්‍රියාව mg බර මේ පැත්තට මේ ආතතියක් නේ T1 කියලා ගමු. මේ පැත්තට T2. හරිනේ. දැන් එහෙනම් අපි ලියන්න පුළුවන් සමතුලිත ලීට. මොකද ලියන්න පුළුවන් T1 සමානයි T2. හරි. T1 සමානයි T2. හරිනේ. ඒ කියන්නේ මොකද්ද? අපි දැන් ලියන්න පුළුවන් T1. T1 කියන්නේ මොකද්ද? ලැම්ඩා. ලැම්ඩා කියන්නේ මෙයාගේ මේ T1 ගත්තේ මේ තන්තුවටනේ. ඒතර මෙයාගේ මොකක්ද දෙන්න ඕනේ? ප්‍රත්‍යස්ථ මාපාංකය. මේ තන්තුවේ mg කියලා තියෙන්නේ නේ. මේක mg කියලා අරන් තියෙන්නේ. එහෙමනේ. ඔව් ඒක mg. එතකොට mg වාරයක් විතතිය. මෙයාගේ ස්වාභාවික දිග මොකක්ද දෙන්නේ? මේ අංශුවේ ස්වාභාවික දිග සිම්පල් a නේ. සිම්පල් a නේ තියෙන්නේ. ඔව්. දැන් මේක ඇදිලා තියෙනවා තව 2a ගානක් නේ. එහෙනම් විතතිය 2a. බෙදීම ස්වාභාවික දිග a. සමානයි මෙයාගේ. මෙයාගේ මොකක්ද දෙන්නේ? ප්‍රත්‍යස්ථ මාපාංකය kmg. kmg ඊට පස්සේ විතතිය කිය. එයාගේ ස්වාභාවික දිග 2a නේ. මේක 2a ස්වාභාවික දිග ඇදිලා තියෙනවා a. එහෙනම් විතතිය a ස්වාභාවික දිග 2a. මොකම ලියන්නේ? මොකද එතකොට mg කැපෙනවා. mg කැපෙනවා. h කැපෙනවා. එතනත් a කැපෙනවා. k සමානයි මොකද්ද? k සමානයි 4යි. k සමානයි 4යි කියලා. වෙනවනේ mg කැපෙනවා. a කැපෙනවා. මෙතන 2යි මෙතන 2යි ගුණ වෙනවා. හරි. හරි k සමානයි ඉස්සලා කියාගේ හෙව්වා. k සමානයි 4යි. ඊළඟට අහන්නේ මොකද්ද? දැන් p අංශුව d ලක්ෂයට ළඟා වන තෙක් d ලක්ෂය කියන්නේ මෙන්න මේ d ලක්ෂයනේ. AP තන්තුව ඇද නිශ්චලතාවයේ උදාහරණ ලැබේ. දැන් d සිට b දක්වා චලිත සමීකරණය x double dot දාන 3a බෙදීම 3g බෙදීම a x සමානයි බිඳුව බව පෙන්වනවා. හරි. දැන් මෙන්න මෙහෙම තිබ්බ එක පොඩ්ඩක් මේ අදිනවා d ගාවට. ඇතල අදින් අතාරිනවා. නේ? හරි අපි දැන් තව අවස්ථාවක් අඳිමුනේ නැත්තම් හොයාගන්න බෑ. මෙන්න අර අදින අවස්ථාව. ඇදලා නේ A B දැන් මෙන්න මෙතනදී ඔන්න අතාරිනවා මෙතන C වලදී හරි D වලදී. හරි. එතන මෙතනදී අපි මනින්නේ x මැනලා තියෙනවා නේද x. x මැනලා තියෙන්නේ මෙතනින් මොකද්ද බලන්න. x මැනලා තියෙන්නේ මෙතනින් දැන් නේ. මේ C ලක්ෂය මැනලා තියෙන්නේ C ලක්ෂය. එතන C ලක්ෂයේ ඉඳන් මේක සම්පූර්ණ මේ පැත්තට මැනලා. ඒ කියන්නේ මෙතනදී 2a ගාවදී මේක x dot බිඳුව කරලා තමයි අතහැරලා තියෙන්නේ. එහෙම ඇදලා අතහැරලා x dot බිඳුව කරලා ප්‍රවේගය බිඳුව කරලා. හරි. මේ තියෙන්නේ මේ අවස්ථාව දෙවෙනි අවස්ථාව. මේක අපි ගමු පළවෙනි අවස්ථාව කියන්නේ. මේක දෙවෙනි අවස්ථාව. ඔන්න අතහරින අවස්ථාව. හරි. මෙහෙම ඇද්දා අතහැරි. ඊට පස්සේ දැන් අපි ගන්න ඕනේ සාධාරණ අවස්ථාවක් ගන්න වෙනවා. මේ උත්තරය ගන්න. මෙන්න මේක දැන් මෙන්න මේ හරියදී මෙන්න මේ හරිය වගේ ගමු. අගයන්නේ උදාහරණයක් මේ හරිය. මෙන්න මේ හරිය විතර සාධාරණ අවස්ථාවක් ගන්න. හරි. මෙතන e මෙන්න මේ හරියේ මෙතන c තියෙනවා. ඔන්න x නේ
මේ ටික එහෙම තියෙනවා. මෙතන D ලක්ෂය, මෙතන C ලක්ෂය, B ලක්ෂය, A ලක්ෂය. හරි. මේ අවස්ථාව අපි දාමුනේ. මෙතනදී අපි දැන් MG ටික මාක් කරන්න ඕනේ නැහැ. හරි අවුලක් නැහැ. ටික මෙතන වැදගත් වෙන්නේ නැති ඉන්න. එනවාට ඉතින් එක්සෑම් එකේ කමන්නේ මාක් කරන්න ප්‍රශ්නයක් නැහැ නැත්තම් අපිට කියන්න බෑ මොකද්ද කරන්න කියලා. හරි. එහෙම මේ ලකුණු දෙන්නේ නැති වෙලා එහෙම කපන්නත් පුළුවන් ෂුවර් නැහැ අපිට මොනවා කරයිද දන්නේ. ඒ හින්දා මේ දෙබල් දෙකක් දාන්න. දැන් මම මේක ලියන්නේ නැහැ මේක ඕනේ නැති හින්දා. හරි. මේක වැඩක් නැහැ නේ MGM මෙතෙන්ට. හරි. එතකොට දැන් මෙතනදී අපිට ගමු මෙයා දැන් ඇදිලානේ තියෙන්නේ මෙයාත් ඇදිලා තියෙන්නේ නේ. මෙයාගේ අපි ගමු එතන ආතතිය T1 dash කියලා. මෙයාගේ ආතතිය අපි ගමු T2 dash. හරිනේ. ඊට පස්සේ අපි දානවා F සමාන MA නේ. සමාන MA P ට දානවා. එතකොට මේ පැත්තට තියෙන බලය T1 dash ඍණ T2 dash සමානයි mx double dot. right mx double dot කියලා තියෙනවා. හරි normally මේ CP සමාන x වේ. මේක තියලා තියෙනවා. CP සමාන x කියලා. හරි. CP මේ තියෙන p නේ මේ p අංශුවනේ. හරි. CP සමාන x වේ. හරි. දැන් මොකද අපිට මේක දාන්න තියෙනවනේ සමීකරණ ටික. මේකෙන් අපි දන්නවා P1 වල එන්නේ මේ තන්තුවනේ. ඒතර එයාගේ ප්‍රත්‍යස්ථ මාපාංක mg විතතිය කීයද? විතතිය මොකද්ද ගන්න වෙන්නේ? දැන් මෙයාගේ මුළු දිග මොකක්ද එන්නේ? මුළු දිග එන්නේ මෙතන x තනේ. එහෙනම් මේ දිග කීයද? මෙතන x නම් මෙතන 2i එහෙනම් මේ තියෙන 2i a ඍණ x නෙමෙයි. මෙන්න මේ දිග මේ දිගට එන්න ඕනේ 2i a ඍණ x නේ. එතකොට මෙතන මේ දෙක සම්පූර්ණයෙන් CD අතර දුර x කියලා එන්නේ. මේ 2i a කියලා එන්නේ. එහෙනම් මේ තියෙන විතතිය යාගේනේ. විතතිය 2i a ඍණ x. එදිම ස්වාභාවික දිග යාගේ a. සිම්පල් a. මේ තන්තුයි. හරිනේ. ඍණ දෙවන එක T2 එයාගේ ප්‍රත්‍යස්ථ මාපාංකය kmg. කියන්නේ 4 නේ දැන් k කියන්නේ 4mg. වාරයක් විතතිය මොකක්ද යාගේ? දැන් ස්වාභාවික දිග 2i a මෙතන a ඇදිලා තියෙනවා. මෙතන තව x දිගක් ඇදිලා තියෙනවා. ඒතර සම්පූර්ණ විතතිය මොකක්ද දෙන්නේ? a ධන x. ස්වාභාවික දිග මොකක්ද දෙන්නේ? 2i a. 2i a ස්වාභාවික දිග. හරිනේ. ප්‍රශ්නේ නැහැ. සමානයි mx double dot. ඔන්න වෙනවා. දැන් මෙන්න මේක හරියට ලියා ගන්න. නැත්නම් මේක ඔක්කොම ඉවරයි. මේ ගානට බලලා ලියා ගන්න. මේක දිහා බලන්න. හරි. දැන් මොකද m කැපෙනවා? m කැපෙනවා. ගුණ කරන්න පුළුවන් 2i a වලින් නේ. සම්පූර්ණ සමීකරණ. ඒතර අපිට එනවා මෙහෙම එකක්. මෙතන එනවා 4iga ඍණ 2igx. ඒතර ඍණ 4iga. හරි. I ඍණ 4igx නේ. 4igx සමානයි මෙතන එනවා 2iax double dot. වෙනවනේ. එතකොට 4iga ඍණ 4iga කැපෙනවා. ඒක අයින් කරනවා නේ. ඒත් අපිට එනවා මෙතන ඍණ gx ඍණ 4igx කියන ඍණ 6igx. ඒක අපි අනිත් පැත්තට දැම්මම ධන වෙනවනේ. එතකොට 2iax double dot ධන 6igx සමානයි බිඳුව. දැන් දෙපැත්තම බෙදනවා 2ia වලින්. 2ia වලින්. එතකොට අපිට එනවනේ x double dot ධන මෙතන එනවා 3i. 3ix. 3i g බෙදීම ax 3i g බෙදීම ax සමානයි බිඳුව. ඔකට එන්නේ ඔන්න ඔය වෙනවා. ඊට පස්සේ කියනවා x dot සමීකරණය නේ.
x dot කියන්නේ ප්‍රවේග සමීකරණය භාවිතා කරලා. ඒ කියන්නේ x dot වර්ගය සමානයි 3g බෙදීම a c වර්ගයෙන් x වර්ගය නේ. x dot සමීකරණය ප්‍රවේගය භාවිතා කරලා මේ p අංශුව b වෙත මෙන්න b වෙතනේ b වෙත ළඟා වන විට ප්‍රවේගය 3යි වර්ගමූල g ඒවා පෙන්වන්නේ. මේ c අනු විස්තරය වේ. විස්තරය ඉස්සෙල්ලා හොයාගන්නත් ඕනේ. දැන් මුලින් විස්තරය හොයාගන්න ඕනේ. මොකද විස්තරය වෙන්න පුළුවන්. ඊට කලින් විස්තරය වෙන්නේ ඊට කලින් අපි හොයාගමු මේ දෝලන කේන්ද්‍රය මොකක්ද කියලානේ. මෙතනින්. අපි දන්නවා දැන් x double dot බිඳුව විට x බිඳුවයි. නේ. එතනින් පේනවනේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් මේ x බිඳුව වෙන්නේ කොයිද? c වලද. එහෙනම් c යනු දෝලන කේන්ද්‍රය නේ. ඊට පස්සේ විස්තරය වෙන්නේ මොකක්ද? විස්තරය හොයාගන්න පුළුවන් මෙතන දාලා නේ. දැන් අපි මේ මුලින්ම මෙහෙම ඇද්දානේ පේනවනේ. අපි මේම d දක්වා ඇදලා මේක අතහැරියනේ. එහෙනම් d වෙද්දී c වල අගය කියන x වල අගය 2i a වුණානේ. එහෙනම් කෙලින්ම අපිට පේනවා c සමාන 2i a කියලා නේ. ඒක ඕන නම් මෙහෙම ගන්නත් පුළුවන් උත්තරේ. මෙහෙම ගමු ඕනන්නේ. x dot සමානයි බිඳුව විට simple x සමානයි 2i. විස්තරයේදී x dot බිඳුව. එහෙනම් අපි ලියන්න පුළුවන් මේ සූත්‍රය මොකද්ද? බිඳුව සමානයි 3ig බෙදීම a c වර්ගය ඍණ x වර්ග. x වලට දානකොට 2i නේ. එහෙනම් කෙලින්ම උත්තරේ එනවා c සමානයි 2i කියලා. හරි. එහෙනම් d තමයි විස්තරය. එහෙනම් මේක ගන්නට මෙහෙම සම්පූර්ණයෙන් විස්තරය නම් මෙතෙන්ට එනවා. කේන්ද්‍රය ගාවට. දැන් මේ ප්‍රශ්නේ අහන්නේ මේ පාස් කරලා මෙයා මෙන්න මෙතෙන්ට ආවට පස්සේ. තව ඒ දුරක් මෙතෙන්ට ආවට පස්සේ ප්‍රවේගය අහලා තියෙනවා. b ලක්ෂයේ ප්‍රවේගය නේ. ඒ කියන්නේ අපි දන්නවා p අංශුව මෙහෙමනේ. p අංශුව b ට ළඟා වීමේදී මොකද්ද වෙන්නේ? x වලගේ මොකක්ද වෙන්නේ? අපි දැන් x මයින්නේ මේ පැත්තට. හරි. දැන් b වලට ගියා කියන්නේ x අනිත් පැත්තට, ඍණ පැත්ත. x ඍණ a වෙනව නේද? x ඍණ a වෙනවා. මෙතනින් මෙහෙටනේ යන්නේ x එක. දැන් මෙයා මේ අපි c පාස් කරලා b වලට ගිහින්. එහෙනම් x සමානයි ඍණ a කියලා ගන්න වෙනවා. දැන් එන උත්තරේ ගමු එහෙනම්. එම නිසා x dot වර්ගය සමානයි 3ig බෙදීම a c වර්ගය කියන්නේ 2i a 2i a වල වර්ගය ඍණ මෙතන එන්නේ ඍණ a වල වර්ගය. හරි එතකොට මේක x dot වර්ගය සමානයි 3ig බෙදීම a මෙතන 4i a වර්ගය ඍණ a වර්ගය. හරිනේ ඔන්න ඔය වෙනවා. පේනවද? දැන් මොකද x dot වර්ගය සමානයි මෙතන 3i a වර්ගය එන්නේ. ඒට ඒ කැපිලා ගිහිල්ලා 4 3 වෙනවා. 3 වර 3 9ක් එනවනේ. 9i g a. එන x dot කියන්නේ වර්ගමූලෙනේ. 9i g a වර්ගමූලය කියන්නේ පේනවන්නේ. අර උත්තරය අපිට හම්බ වෙනවා. 3i මූල g a කියලා එනවා. නේ. ඔන්න ඔතන කොහොම වෙනවා. පේනවනේ. අන්න එහෙම උත්තරය ගන්න. මෙතන ආවේගයක් දැන් මෙතෙන්ට ආවට පස්සේ ප්‍රවේගය 3යි GA නේ වර්ගමූල GA. ඉතින් දෙන ආවේගය අනිත් පැත්තට පොඩි ආවේගයක් දෙනවා පොඩ්ඩක් හරි. ඒතර මේකේ ප්‍රවේගය අඩු වෙලා මේ පැත්තට ආයි BA දිශාවට මේ පැත්තට BA දිශාවකින් වර්ගමූල GA වෙනවා. කොහොමද කියන්නේ? හරි. ඊළඟට තියෙන්නේ මොකක්ද? ඊට පස්සේ කියනවා B පසු කිරීමෙන් පසු. හරිනේ B කෙලින්ම පසු කරනවා. ශනික නිශ්චලතාවට පත් වෙන තෙක් P චලිත සමීකරණය y dot
G බෙදීම AY සමානයි 0.0 පෙන්නන්න ඕනේ. මේ DP සමානයි Y වේ. DP තමයි Y කියන්නේ. දැන් D නම් මයින්වනේ. Y. දැන් මේ පේනවනේ දැන් මෙතන මේ ආවේගයක් කියන්නේ බාහිර බලයක් ආව ගමන් මේ වෙනස් වෙනවා චලිතේ. දැන් ඉස්සෙල්ලා කියන්නේ මොකද්ද ඉස්සෙල්ලා මේ මෙහෙම තිබ්බ අර මුල් ගානේ මෙහෙම තිබ්බේ මේක අපි කපනවනේ. එතන මෙතනින් බාහිර අසමතුලිත තුලිත බලයක් ඇවිල්ලා මේක වෙනස් වෙන චලිතේනේ. ඒ වගේ මෙතනත් පොඩි බාහිර ආවේගයක් දෙනවනේ. එතන මේකේ අලුත් චලිතයක් එන්නේ. දැන් මෙහෙම ගමනේ මෙතන අලුත් චලිතේ. E ලක්ෂය මෙතන D ලක්ෂය C B මෙතන A. දැන් මෙයා මෙහෙට පාස් කරලා මෙන්න මේ හරි සාධාරණ අවස්ථාවක් ගමුනේ. මෙන්න මේ හරි සාධාරණ අවස්ථාවක් ගන්න. y ගන්න කියනවා dp සමානයි y කියලා නේ. ඒ කියන්නේ මනින්නේ d වලින්. මෙහි dp සමානයි y වේ. හරි. d වලින් ගන්න. මෙන්න මෙතන තමයි d නම් මේ ලක්ෂ්‍ය දක්වා y. හරි. මෙතනනේ p තියෙනනේ. මෙතනනේ p තියෙන්නේ. හරි. දැන් මේකට සමීකරණය ගන්න වෙනවා. දැන් මෙතනදී මොකද්ද වෙන්නේ? මෙතනදී මෙන්න මෙහෙම එකක් වෙනවා. මේ දෙවනි මෙන්න මේ පැත්තේ තියෙන තන්තුව මොකද්ද වෙන්නේ? මේ තන්තුව ඇකිලෙනවා. අන්න ඒක තේරුම් ගන්න. ඒක ඇකිලෙනවානේ. ඇයි මෙයාගේ ස්වාභාවික දිග b වලදී සමාන වෙනවා. ස්වාභාවික දිග දෙකයි එන්නේ නේ. පේනවනේ. එතනින් පස්සේ මෙහාට ගියම මේක ඇකිලෙනවා. එතකොට මෙයාගේ මේ ආතතිය නැති වෙනවා. දැන් අපිට එන එකම ආතතිය මෙන්න මේ තන්තුයි. ඒක අපි ගමු T මොකද්ද? T3 කියලා. එකයි තියෙන්නේ. පේනවනේ අන්න ඒවත් එකපාරටම දැන් පේන්නේ නැහැ මේ. හරියට පොඩ්ඩක් හිතලා ගන්න ඕනේ මොකද්ද මෙතන වෙන්නේ? මෙහෙට ගියාම මොනවා වෙනවද? ඇකිලෙනවද? නැද්ද? හරි. ඒක පොඩ්ඩක් හිතන්න ඕනේ. හරි. එතකොට දැන් මෙතන දාමු F සමාන M. මෙහෙට ඵලයක් මොකුත් නැහැ මේ අනිත් පැත්තට තියෙන්නේ. ඍණ T3 සමානයි my double dot. my double dot. එතන T3 ගන්නේ කොහොමද? T3 කියන්නේ මෙයාගේ lambda mg ප්‍රත්‍යස්ථ මාපාංකය mg. එතකොට ඍණ mg වාරයක් විතතිය. විතතිය මොකක්ද? දැන් මෙයාගේ සම්පූර්ණ දිග දැන් මෙතන a නැති. මේකේ සම්පූර්ණ දිග a විතතිය ගැලීම y නේ. පේනවනේ. ස්වභාවික දිග a ඇඳුණු දිග y. ගැලීම y කියලා ගන්න. එතකොට මෙතන mg y බෙදීම ස්වභාවික දිග a සමානයි my double dot. m කැපෙනවා. මේ අනිත් පැත්තට දාගත්තාම හරියනේ. y double dot ධන g බෙදීම a y සමානයි බිංදුව. හරි. ඔකට ගන්න කිය. මෙතන අලුත් චලිතේ. හරි ලියාගමු. හරි දැන් මොකද්ද මෙතන ඉතින් වෙන්නේ? දැන් මේ චලිතේ අලුත් එකක්නේ. එහෙනම් මේක හොයාගන්නත් ඕනේ විස්තරයයි මේ දෝලන කේන්ද්‍රයනේ. එහෙනම් අපි දන්නවා y double dot බිඳුව වෙද්දී මොකද්ද වෙන්නේ? y බිඳුව වෙන්නේ. එහෙනම් දෝලන කේන්ද්‍රය වෙන්නේ මොකද්ද? d නේ. y බිඳුව වෙන්නේ d. එහෙනම් මේ අලුත් චලිතයේ දෝලන කේන්ද්‍රය d. එහෙනම් d යනු දෝලන කේන්ද්‍රය වෙන්නේ. ඊට පස්සේ අපිට ගන්න ඕනේ මේ විස්තරය. විස්තරය ගන්න වෙන්නේ ප්‍රවේගයේ සමීකරණය නේ. මොකද්ද අපිට ලියන්න පුළුවන් y dot වර්ගය සමානයි ඔමේගා. දැන් මෙතන ඔමේගා වෙන්නේ මේදී g බෙදීම a නේ ඔමේගා වර්ගය. මේක අපි ගමු d කියලා. d වර්ගය ඍණ y වර්ගය. මේනේ මේ තියෙන්නේ ඒක හරි. එතන මොකද්ද අපිට කරන්න පුළුවන් දැන්? ඒක හරි. එතකොට දැන් මෙතන මේ
හරි එතකොට දැන් අපි දන්නවා මෙතන දැන් මේ අලුත් චලිතේ දැන් අපිට මේ y dot ගන්න කොහොමද කියලා බලන්න. දැන් බලන්න තොර මෙතන මේ හරි මෙන්න d වලගේ හරිනේ. මෙන්න මේ ලක්ෂයේදී මේ b ලක්ෂය අපි දන්නවනේ මෙයාගේ ප්‍රවේගය. b ලක්ෂයේදී අපි දන්නවා වර්ගමූල g කියලා. දැන් මේක දාන්න එපා හරිද? 3g දාන්න එපා. මොකද 3g තිබ්බ ඉස්සර මේ තිබ්බ චලිතේන්නේ. දැන් අලුත් චලිතේ එන්න ඕනේ වර්ගමූල g හරි. ඉතින් මේක නෙවෙයි මේක දාන්න ඕන හරි. එහෙනම් අපි දන්නවා d සමානයි මෙතනදී d අගය කීය දෙන්නේ? d වල අගය d නෙමෙයි sorry. y සමානයි 2a 3a නේ. 3a විට අපි දන්නවා y dot වර්ගය සමානයි මොකද්ද? y dot වර්ගය සමානයි වර්ගමූල g කිය. හරිනේ? වර්ගමූල g කියලා පේනවනේ. එහෙනම් දැන් බලන්න පුළුවන් d කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ මෙතනින් අපිට ගන්න පුළුවන් ga වල වර්ගය සමානයි g බෙදීම a d වර්ගය ඍණ y කියන්නේ දැන් 3a වල වර්ගය. හරි. එතන මොකක්ද වෙන්නේ? g කැපෙනවා. මෙතන a මෙහාට ආවට පස්සේ a වර්ගය වෙනවා. a වර්ගය සමානයි d වර්ගය ඍණ මෙතන 9යි a වර්ගය. අනිත් පැත්තට ගියාම 10යි වර්ගය වෙනවා. එතකොට d වර්ගය ගන්න පුළුවන්. d ගන්න පුළුවන්. මූල 10යි a. මූල 10යි a නේ. කියන්නේ අලුත් චලිතයේ විස්තරයේ මූල 10යි a. කියන්නේ මේක 10යි a කියන්නේ මොකද්ද? සාමාන්‍ය මූල 10ක් කියන්නේ 3 දශම ගණනේ 3.1.5ක් වගේනේ. 1.6ක් 5ක් වගේ හරි. පේනවනේ? ඒ කියන්නේ මෙන්න මේ b ලක්ෂය පැනලා පොඩ්ඩක් ගියාට පස්සේ තමයි නවතින්නේ. පේනවනේ? මෙතනින් පටන් ගත්ත චලිතයේ විස්තරය වෙන්නේ මේ b ලක්ෂය පවු කරලා ටිකක් යන්න ඕන. පොඩ්ඩයි යන්නේ. b ලක්ෂය ගාවට 3යි එම තියෙනවනේ. ඉතින් ඉතින් පොඩ්ඩක් ගියාට පස්සේ නවතින්නේ. හරි. දැන් මේක යහන්නේ මේක නිශ්චල වෙනකම්ම චලිතයේ සමීකරණ එකක් හරි. විස්තරයක් ගත්තා. මේ දෝලන කේන්ද්‍රයක් ගත්තා නේ. හරි. ඊළඟට තියෙන්නේ මේ මොකද්ද? හරි ඒ ටික හරි. දැන් අපෙන් අහන්නේ කාලය නේ. දැන් කාලය. d වලින් පටන්ගෙන p අංශුව දෙවන වතාවට b වෙත පැමිණෙන ගතවන මුළු කාලය. ඒ කියන්නේ මොකක්ද? දැන් මෙහෙම d වලින් පටන් ගත්ත අංශුව මෙහෙම ගිහිල්ලා b වලින් පාස් කරලා p කියලා කියන්නේ p නෙමෙයි. d කියලා විස්තරය නවතිනවා. නවතිලා මේක ආයෙ මේ පැත්ත එනවා නේද? ඒක තමයි දෙවෙනි අවස්ථාව. මේ දැන් ඉස්සෙල්ලා d වලින් මෙහෙම ඇවිල්ලා මෙහෙම එනවා ඔන්නෝ ඇවිල්ලා මෙතනින් b හම්බ වෙනවා පළමු අවස්ථාවට. ඊට පස්සේ එයා පාස් කරන් ගිහිල්ලා යනවා විස්තරයට. ආයෙ හැරිලා අනිත් පැත්ත එනවනේ b ගාවට. අන්න එකයි යන්නේ. b වෙත දෙවෙනි වතාවට ගතවන කාලය එන්න ගතවන කාලය හොයන්න කියලා කිව්වා. නේ? හරි. ඒක ගන්නෙ කොහොමද? දැන් ඒකට මේක තමයි මේ d අපි හෙව්වේ. හරි. ඒක තමයි මේ d කියන විස්තරයම හෙව්වේ. නැත්තම් හොයාගන්න අමාරුයි. හරි. දැන් මොකද කරන්න ඕනේ? දැන් දන්නවනේ. අපි අඳින්න ඕනේ අර සංඝටිත වෘත්තචලිතය. හරි. දැන් ගම්බල මේ ටික දැන් මෙන්න මේ ටික මකලා දානවා. මේ පළවෙනි චලිතය දැන් ඕනේ නැහැ. මේ ටික වැඩක් නැහැ. හරි. මේ ටික මකලා දානවා. ඒත් අපි දන්නවා මේකේ අලුත් එකේ දෝලන කේන්ද්‍රය D විස්තරය 10යි A මූල 10යි හරි අලුත් චලිතේ දැන් එහෙනම් අපිට මොකද්ද ලියන්න පුළුවන් මේ වගේ මේ තියෙන්නේ වෘත්ත චලිතේනේ නව තියෙනවා මෙයා පටන් ගන්නේ D වලින් දෝලන කේන්ද්‍රයේ D වලින් පටන් ගන්න නේ. කෙලින් පටන් ගන්න දෝලන කේන්ද්‍රයෙන් පටන් ගන්න. එහෙනම් මේ D වලින් පටන් ගන්න දෝලන කේන්ද්‍රයෙන්. පටන් අරන් මුලින් ඉස්සෙල්ලා මේ විස්තරය කරා යනවානේ. මුලින් විස්තරය ගාවට යනවා. අපි දැන් විස්තරයේ තියෙන ලක්ෂ අපි ගමු මොකද්ද? P හරි නේ x කියලා ගමුනේ. හරි.
x කියලා තියෙනවා. හරි. මෙහෙම ඇවිල්ලා ඔතෙන්ට ආවා. ඊට පස්සේ ආයි හැරිලා b ලක්ෂ ගාවට එනවා. ඒ කියන්නේ තව මෙන්න මේ වගේ පොඩි දුරක් යනවා. දැන් මුලින්ම අපි මේ දුර මෙන්න මේ වෙලාව ගමුකෝ මේ කාලේ. dx කාලය ගමු. dx කාලේ. එතකොට d මෙතන තියෙන්නේ මේ තියෙන d ට අනුරූප d dash කියලා ගමු. x කියන්නේ ගානට මේ අංශක 90ක් යනවා නේ. හරි. එහෙනම් ds කාලය ගන්න පුළුවන් අපිට කෝණික විස්ථාපනය 90යි. කෝණික ප්‍රවේගය මේ තියෙන්නේ වර්ගමූල g බෙදීම a. කියන අපිට ලියන්න පුළුවන් π බෙදීම 2යි වර්ගමූල a බෙදීම g. හරි. ඒ ටික හරි. ඒක ප්‍රශ්නයක් එන්නේ. ඊට ප්‍රශ්න වෙන්නේ නේ ඊට පස්සේ මොකද්ද? x ඉඳන් යනවා මෙතන b වලට නේ. මෙන්න මේ හරිය b තියෙන්නේ. මේ හරිය b තියෙන්නේ. මේ දින ඊට අනුරූප ලක්ෂය b dash කියලා ගමු. අපිට හොයන්න ඕනේ b හරි. අපිට හොයන්න වෙන්නේ මේ xb කාලයනේ. xb කාලය හොයන්නත් ඕන. ඒකට අපිට මේ xb කාලයට මේ යන කෝණික විස්ථාපනය මේකනේ. b dash x නේ. කෝණික විස්ථාපනය අපි මේ කෝණය alpha කියලා. දැන් alpha ගන්න ක්‍රමයක් හොයාගන්න. ඊට කලින් අපි දන්නවා මේ අරය කියන්නේ විස්තාරයනේ. විස්තාරය මූල 10යි a කියන්නේ. විස්තාරය මූල 10යි a bd කීයද දිග? මේ b සිට d දක්වා දිග 3යි a කියලා පේනවනේ. 3යි a. පේනවනේ එහෙනම් අපි ලියන්න පුළුවන් cos alpha ලියන්න පුළුවන් නේ. cos alpha සමානයි බද්ධපාදය 3යි a කර්ණය 10යි වර්ගමූල 10යි a. හරි. එතකොට ඒට ඒ කැපිලා alpha ලියන්න පුළුවන් cos inverse 3 බෙදීම මූල 10යි. හරි. දැන් හොයන්න පුළුවන් xb කාලේ. කෝණික විස්ථාපන අපි දන්න alpha නේ. alpha කියන්නේ cos inverse 3 බෙදීම මූල 10. හරි. කෝණික ප්‍රවේගය මේක. වර්ගමූල g බෙදීම ඒක වෙනස් වෙන්නේ නැහැ. අපිට ලියන්න පුළුවන් වර්ගමූල g cos inverse 3 බෙදීම මූල 10 වාරයක් g බෙදීම a. sorry a බෙදීම g නේ අනිත් පැත්ත. a බෙදීම g. දැන් මුළු කාලය කීයද? සම්පූර්ණ කාලය අපි දෙමු කැපිටල් D කියලා එකතු කරන්න ඕනේ. එතන වර්ගමූල a බෙදීම g පොදු වෙනවා. මෙතන π බෙදීම 2 ධන මෙතන cos inverse 3 බෙදීම මූල 10. හරි. ඒක උත්තරේට තියෙන්නේ මොකද්ද? උත්තරේට තියෙන්නේ දෙකයි π බෙදීම 3යි මූල 3. D වලින් පටන් ගත් p අංශුව දෙවන වතාවට p වෙන ගතන කාලේ ඉන්නේ මුළු කාලේ. හරි. ඊට මෙතන D වලින් පටන් අරන් මෙහෙම ඇවිල්ලා නෑ මෙතන පොඩි මේ වැරද්දක් තියෙනවා. මොකද අවුල? දැන් මේ D වලින් පටන් ගත්ත අංශුව B වෙනකන් තියෙන එක මේ චලිතයක් නේ. අන්න ඒක අපිට වැරදුනා. D සිට B දක්වා තියෙන එක චලිතයක්. අර කලින් චලිතය. B නම් P දක්වා තමයි B නම් මේ X දක්වා තමයි මේ අලුත් චලිතය වෙන්නේ. ඒතර මේ dx කාලේ හරි. dx කාලේ නෙමෙයි. bx කාලේ අපි හරි. dx කාලේ අවුලක් නැහැ. හරි. ds කාලේ මෙහෙම ගන්න බෑ. ඉස්සෙල්ලා අපිට db කාලේ හොයන්න ඕනේ. db කාලය හොයලා ඊට පස්සේ ආයි bx කාලය ගන්න ඕනේ. ආයි bx කාලයත් තව ගන්න ඕනේ. ඒකට තමයි හරියන්නේ වැඩි නේ. ඒක වැරදුනේ. එහෙනම් මෙතන අපිට dx කාලය මෙහෙම ගන්න බෑ. මොකද මේ අතන තියෙන එක චලිතයක් මෙතන තව චලිතයක් නේ. මේක අවුල නැහැ. මේක තියන්න මේක ඕනේ. මේකත් මෙතෙන්ට එපා. dx කාලය ගන්න. b නම් x වලට යන්න. මෙතන අපි ගමු x කියලා.
හරි. මෙන්න මේ හරිය ගම x කියලා මේ තියෙන්නේ විස්තරය. b දක්වා b එන්න වෙනම චලිතයක් ගන්න වෙනවා. අර කලින් චලිතයනේ. හරි. එහෙනම් ඒකත් අපි හොයාගමු. හරි. ඒකේ අපි මතකනේ ඒකේ දෝලන කේන්ද්‍රයේ තිබ්බ c නේ. විස්තරයේ තිබ්බ 2i නේ. එහෙනම් මේ මුල් ටිකේදී මොකද්ද වෙන්නේ? b වලින් පටන් ගත්තා කියන්නේ c වලට ආවා කියන්නේ සම්පූර්ණ විස්තරයක් ඇවිල්ලා ආයෙනවා b වලට. ඒ කියන්නේ විස්තරයෙන් තව භාගයකුත් යනවා. අන්න ඒ කාලේ ගන්න වෙනවා. අන්න එතන පොඩි වැරදීමක් තියෙනවා ඒක හදමුනේ. මේක අපි හොයාගමු මේක. මේ ටික මකන්නේ මේ ටිකේම තියන්නේ. මේ ටික හරි මේවා හරි. මේ දැන් යන්න පුළුවන් මේ ටික. D සිට B දක්වා. මෙන්න මෙහෙම. D නම් B දක්වා චලිතය. ඒ කියන්නේ මෙතන දෝලන කේන්ද්‍රයේ C නේ. පටන් ගන්න D වලින්. D වලින් පටන් ගත්තා කියන්නේ කෙලින්ම මේ මොකද විස්ථාපනය. විස්තාරයෙන්. හරි. විස්තාරයෙන් පටන් ගත්තා. විස්තර 2i න් තිබ්බනේ මුල් ටිකනේ. මතක නැහැ. විස්තරය 2i. සියා 2i කියලා නේ ආවේ. පළවෙනි මේ කොටස මේකේ විස්තර 2i නේ. පොඩක් කියන්නේ ඒක 2i නේ ආවේනේ. උස්. හරි. ඒතර මෙතනින් පටන් ගත්ත D වලින් මෙන්න මෙතනින් පටන් ගත්ත D වලින් C වලට ආවා. C පාස් කළා B වලට ගියා. B වෙන්නේ මෙතන තියෙන්නේ. එහෙනම් මෙන්න මේ කෝණය ගන්න වෙනවා. මෙන්න මෙතන මේ කෝණය නේ. අරේ දැන් අපි දන්න 2i කියලා හරි. අරේ කියන්නේ විස්තරයෙන්. මෙතන CD කියන්නේ සම්පූර්ණ දිග 2i. BC කියන්නේ CB කියන්නේ A නේ. මෙතන A. හරි. ඒතකොට වෙන්නේ මේ කෝණය ගන්න කොහොමද? මේ කෝණය. B දක්වා D B' තමයි කෝණික විස්ථාපනය. අපිට ගන්න පුළුවන් DB කාලය. DB චලිතයට ගත වූ කාලය ලියමුනේ. නැත්තම් නිකන් ලියන්න බෑ. චලිතයට කාලය. DB චලිතයට කාලය. ගත වූ කාලය. මොකක්ද දෙන්නේ? මෙන්න මේ කෝණය තමයි චලිත වෙලා තියෙන්නේ. මොකක්ද වෙන්න පුළුවන් ඒ කෝණය? මෙන්න මෙතන මේ කෝණය ගන්න පුළුවන් නේ මේක. මේක A නම් මේක 2i න අපි ලියන්න පුළුවන්. මේක අපි හිතමු බීටා කියලා. cos බීටා සමානයි මේ බද්ධ පාදයේ A කර්ණය 2i භාගයයි නේ. එහෙනම් බීටා සමානයි 60. මේක 60. එහෙනම් මේක 120. ඒ කියන්නේ 2i π බෙදීම 3යි නේ. 120. එහෙනම් කෝණික විස්ථාපනය 2i π බෙදීම 3යි කෝණික ප්‍රවේගය. ප්‍රවේගය දැන් මේ තියෙන වර්ගමූල g තියෙන මේ අලුත් චලිතේ. හරි ඊට කලින් චලිතේ මේ කෝණික ප්‍රවේගය ඔමේගා මොකක්ද ආවේ? ඔමේගා ආවේ 3යි නේ. 3යි g බෙදීම a වර්ගමූලය. හරි අන්න එහෙම ගන්නට පොඩ්ඩක් බලලා දාන්න ඕනේ. හරි. ඒතර දැන් මෙතන අපිට ගන්න පුළුවන් මේ ටික මකමුනේ. මෙන්න මේ කාරණේ මේක ලියාගත්තා මේ කොටස අපේ ලියාගත්තානේ. මේ ලියාගත්තානේ. හරි. එහෙනම් ඒක අවුලක් නැහැ මෙතන ලියන්නම් මම. එහෙනම් අපි dB කාලය ගන්න පුළුවන් මේක 2i π බෙදීම 3යි a බෙදීම 3යි g වර්ගමූලය. හරි. දැන් එහෙනම් මුළු කාලය ගමුනේ. එහෙනම් මුළු කාලය ගන්න පුළුවන් D ඉඳන් B වලට ගිය කාලය ඊට පස්සේ B ඉඳන් X වලට ගිය කාලයයි ආයි X ඉඳන් B වලට ගිය කාලය නේ. ඒතර මේ ගත්ත කාලය වගේ දෙකක් එනවා. මේ වගේ දෙකක් එනවා. මෙතන 2i π බෙදීම 3යි a බෙදීම 3යි g මේ වගේ දෙගුණයක් එනවා. 2i cos inverse 2i වර්ගමූල a බෙදීම g cos
ඉන්වර්ස් 3 බෙදීම මූල 10. හරි? නෝ වෙනවා. දැන් මොකද වෙන්නේ? ඒතකොට අපිට pi a බෙදීම g පොදුයිනේ. දෙකත් පොදුයි. 2යි වර්ගමූල a බෙදීම g පොදුයි. ඒතකොට අපිට එන්නේ 1යට මෙතන 3යි මූල 3යි. ධන cos inverse 3 බෙදීම මූල 10. මෙතන pi එනවා. sorry. මෙතන pi තියෙනවා. හරි. pi